හරි right සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න පුළුවන් සියලුම සංඛ්‍යා හරිද මේ විදිහට සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න පුළුවන් සියලුම සංඛ්‍යා වලට නමක් කිව්වා තාත්වික සංඛ්‍යා කියලා. කියන්නේ සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න පුළුවන් සියලුම සංඛ්‍යා වලට කිව්වා පොදුවේ තාත්වික සංඛ්‍යා කියලා. තාත්වික සංඛ්‍යා අපි සිංහලෙන් ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම real numbers තාත්විකයි. හරිද? එතකොට කවුරු හරි අහන්න පුළුවන් එහෙනම් අතාත්වික ඒවාත් තියනවද? ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න බැරි ඒවාත් තියනවද කියලා කාට හරි අහන්න පුළුවන්. ඔව්. පස්සේ කාලේ ওই භෞතික විද්‍යාව එහෙම දියුණුවත් එක්ක සමහර ඉලක්කම් සමහර සුළු කිරීම් වලින් ගණන් වලත් ආවා මේ අපිට ආවා මේ හිතා ගන්න බැරි උත්තර. ඒ කියන්නේ ඒ උත්තරයක් ලකුණු වෙන්නේ නැහැ. සංඛ්‍යා රේඛාවක ලකුණු වෙන්නේ නැහැ. හොඳද? මම පොඩි උදාහරණයකට කරලා පෙන්නන්නම්. පුංචි උදාහරණයක් කරලා පෙන්නන්නම්. දැන් පුතේ ප්‍රස්ථාරයක් ඇන්දොත් y සමානයි x ධන 1 ප්‍රස්ථාරය කියලා එකක් ඇන්දුත් එහෙම අපි දන්නවනේ පොඩි කාලේ ප්‍රස්ථාර ඇන්දින් මෙහෙම කියලා y සමානයි x ධන 1 ප්‍රස්ථාරය. එතකොට අපි දන්නවා මේකට අගයන් ආදේශ කරනකොට x අගයන් ආදේශ කර y අගයන් ගන්න තියෙනවා. හරි x වලට බිංදුව ආදේශ කරපුවාම y වල උත්තරේ 1යි. x වලට 1 ආදේශ කරපුවාම y වල උත්තරේ මෙතෙන්ට 1 එකතු කිරීම 1 කියන්නේ 2යි. පැහැදිලි? ඔය විදිහට මේ 2 අරගෙන මෙතෙන්ට ආදේශ කරපුවාම උත්තරේ 3යි. ඔය විදිහට x අගයන් වලට ගැලපෙන y අගයන් තමයි ඔය ප්‍රස්ථාර ගත කරලා තියෙන්නේ. මේක x අක්ෂය වෙලා මේක y අක්ෂය වෙලා. නේද? x අගයන් යනවා y අගයන් හොයනවා. එතකොට මෙතන අගය ගත්තොත් එහෙම ඍණ 1 අරගෙන මෙතෙන් ආදේශ කරපුවාම y වලට ගානක් එනවා. හරි. අපි මෙන්න මේ විදිහට අඳිනවට තමයි ඇත්තටම ඔය ශ්‍රිතයක් කියලා කියන්නේ. දැන් ප්‍රස්ථාරයක් අඳිනවා කියන්නේ. කවුරු හරි අහනවා ඔයාලගෙන් මේ y සමානයි ඍණ 5 වන්නේ x කීයේදීද? එච්චර එක අමාරු නෑ නේද? කොහොමද කරන්නේ? ඍණ 5 සමානයි x ධන 1 කියලා ගන්නවා. x සමානයි ඍණ 6යි කියලා උත්තරේ. y ඍණ 5 වෙන්නේ x ඍණ 6 දී. නේ? දැන් කවුරු හරි එවොත් එමෙ තොර පැහැදිලි උත්තරයක් තියෙනවා. y සමානයි බිඳුවේදී x කීයද කියලා අහුවොත් එහෙම බිඳුව ආදේශ කරනවා x එකතු කිරීම 1යි x සමානයි ඍණ 1යි නේ මේක අරගෙන මේ පැත්තට ගන්නවා x සමානයි ඍණ 1යි x සමානයි ඍණ 1 වුණොත් එහෙම y ට එන්නේ උත්තරේ බිඳුවයි හරි චෙක් කරලා බලපුවාම ඇත්ත තමයි y බිඳුව වෙනකොට x වල අගේ ඍණ 1 තමයි හරි පුංචි සරල ප්‍රස්තාරයක් මම තව එකක් ඇඳලා පෙන්නන්නම් තව එකක් අඳිනවා මම මේ විදිහට y සමානයි x වර්ගයේ ධන 1 අඳිනවා y සමානයි x වර්ගයේ ධන 1 අඳයි කියලා හිතන්නකෝ y සමානයි x වර්ගයේ ධන 1 ඔයාලා O level වලදී අඳිනවා අර මතකද පරාවලයේ වක්‍රය කියලා කියන්නේ parabolic curves හරි පරාවලයේ වක්‍රය කියලා කියන්නේ ඒකට ඔක ඇඳොත් එහෙම පුතේ මෙහෙමයි ඉන්නේ කොහොම ඔය විදිහට තමයි ඉන්නේ බිඳුවයි එකේදී දෙකයි ඉතින් දෙකයි
මේ දෙක දැම්මට පස්සේ මෙතන දෙනවා මෙතන දෙකේ ඉලක්කම නැමු දෙවරක් වර්ගය 4යි 4 1යි 5යි ඍණ එක අරගෙන ආදේශ කරවුවා කියලා හිතන්න ඍණ එක අරගෙන ආදේශ කරපුවාම ඍණ එක අරගෙන මෙතෙන් ආදේශ කරපුවාම ධන 1යි ධන 1යි 1යි 2යි ඊට පස්සේ ඍණ 2 අරගෙන ආදේශ කරපුවාම ඒත් 5යි ඔය විදිහට තමයි එන්නේ ප්‍රස්තාරය ඔය විදිහට එන්නේ දැන් මේකේ ලස්සන දෙයක් මම පටන් ගන්නයි යන්නේ y සමානයි දැන් අපි දන්නවා y සමානයි 1 y සමානයි 1 විට 1 වන්නේ x සමානයි බිඳුවේදී ඒක පැහැදිලිනේ කවුලක් නැහැ අවරාරියොත් y සමානයි 2 වන්නේ x සමානයි 1 හා ඍණ 1 දී නේද දැන් කවුරාරියොත් y සමානයි 5 වන්නේ x සමානයි 2 දී හා ඍණ 2 දී පැහැදිලි උත්තර දෙකක් තියෙනවා කිසි අවුලක් නැහැ මේ ප්‍රස්තාරයෙන් එක පේනත් එක්ක හරිද සමීකරණයට ආදේශ කරලා ගමු බලන්න සමීකරණයට ආදේශ කරපුවාම y සමානයි 1 විට 1 සමානයි x වර්ගය ධන 1යි x වර්ගය සමානයි බිඳුවයි එම නිසා x සමානයි බිඳුවයි හරිද y සමානයි 2 විට 2 සමානයි x වර්ගය ධන 1යි x වර්ගය සමානයි 1යි එහෙනම් x සමානයි ධන හෝ ඍණ 1යි y සමානයි 5 විට 5 සමානයි x වර්ගය ධන 1යි x වර්ගය සමානයි 4යි x සමානයි ධන හෝ ඍණ 2යි කිසි අවුලක් නැහැ උත්තර පැහැදිලි වෙනවා ඔක්කොම තාත්වික සංඛ්‍යා උත්තරත් එනවා පැහැදිලි right ඔය මම දැන් තමයි පොඩ්ඩක් වෙනස් කරන්න යන්නේ දැන් ප්‍රස්තාරය මෙහෙම යනවනේ බලන්න මේ ප්‍රස්තාරයට තියෙනවා අවමාගයක් හරිද අවමාගයක් කියලා කියන්නේ මේ y යන අන්තිම අගයක් තියෙනවා එන්න පුළුවන් අඩුම අගය 1යි මීට වඩා අඩුවකින් එන්න පුළුවන් y ට එන්න බෑ y ට එන්න බැරි නම් x උත්තර තියෙන විදියක් නෑනේ නේද ඇයිද මෙහෙම එන ප්‍රස්තාරේ අයින යටකට ඇවිල්ලා ආය උඩට යනවා පැහැදිලි යන්න පුළුවන් අවමාගයකින් තමයි යන්න කොහොම යන්නේ ආයේ y එක යන්නේ ඊට යට ආයේ y එක යන්නේ කවුරු හරි එහෙම ඇහුවොත් y සමානයි බිඳුවේදී x සමානයි කීයද කියලා ඇහුවොත් එහෙම පැහැදිලිව පේනවා y සමානයි බිඳුවේදී x සමානයි කියලා කැපෙන ඉලක්කමක් නැහැ මොකද y සමානයි බිඳුව නෙමෙයි y සමානයි 1 ඉඳලා තමයි උඩට යන්නේ බිඳුවේදී නෑනේ ඉතින් බිඳුවේදී මේ ප්‍රස්තාරේ බිඳුවේදී කැපෙන්නේ නැහැ කොහෙවත් හැබැයි සමීකරණයට දාලා බලමු සමීකරණයට පොඩ්ඩක් දාලා බලමු හරි මේ ඉස්සෙල්ලා දැම්මා වගේම සමීකරණයට චුට්ටක් දාලා බලමු බලන්න සමීකරණයට දැම්මම මොකද වෙන්නේ කියලා සමීකරණයට දැම්මම ඔම් බලාගන්න y සමානයි බිඳුව විට එතකොට බිඳුව සමානයි x වර්ගය ධන 1යි පැහැදිලිද x වර්ගය සමානයි ඍණ 1 වර්ගමූලය හරිද sorry ඍණ 1යි x සමානයි ඍණ 1 වර්ගමූලයේ ධන හෝ ඍණ කියලා තමයි එන්නේ දැන් වැඩේ තියෙන්නේ ප්‍රායෝගිකව හරිද ප්‍රායෝගිකව පැහැදිලිව අපි දන්නවා අපිට දැනෙනවා අපිට පේනවා මේ ප්‍රස්තාරේ බිඳුව කැපෙන්නේ නැත මේ බිඳුව කියන ලක්ෂය කැපෙන්නේ නැහැ එයා කැපෙන්නේ 1 කැපෙනවා 2 කැපෙනවා 5 කැපෙනවා ඒ කියන්නේ y අගයන් 1 ඉඳලා තමයි උඩට තියෙන්නේ ඒ හැම y අගයකට 1 ඉඳලා තියෙන ඉහළට තියෙන සියලුම y අගයන් වලට x අගයන් තියෙනවා හැබැයි එකන වඩා අඩු නහම මේවා නැහැ හොඳද හැබැයි අවුල තියෙන්නේ අපි සමීකරණයට ආදේශ කරපුවම මේ උත්තරයක් එනවා හරිද දැන් මේක ඇත්තටම දැන් මෙතන ලකුණු කරන්න තරකුත් නැහැ
පැහැදිලි? මේක දැන් ලකුණු කරන්න තරකුත් නැහැ. මෙන්න මේ වගේ ඍණ වර්ගමූල. හරිද? වර්ගමූලයක් තුල ඍණ සංඛ්‍යාවොත් වර්ගමූලයක් තුල ඍණ සංඛ්‍යාවොත් අන්න අපි ඒ ඉලක්කම් වලට කියනවා පුතේ අතාත්වික සංඛ්‍යා කියලා. අතාත්වික සංඛ්‍යා කියලා කියන්නේ එයාලා මේ සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න බෑ. සංඛ්‍යා රේඛාවේ ලකුණු කරන්න බෑ. හොඳේ. සංඛ්‍යා රේඛාවේ ලකුණු කරන්න පුළුවන් ඉලක්කම් තාත්වික සංඛ්‍යා. සංඛ්‍යා රේඛාවක මෙන්න මේ වගේ ඒවා ලකුණු කරන්නේ කොහෙද මේකත් මම ලකුණු කරන්නේ? ඍණයේ වර්ගමූලයක් කියලා කොහේ ලකුණු කරන්නද? ලකුණු කරන්න දැනක් නැහැ. ඉතින් අපි ඒ වගේ ඉලක්කම් වලට කියනවා මේ අතාත්විකයි කියලා. imaginary. හරිද? ඉතින් අපි හුඟක් වෙලාවට මේක ඒකින්ද මේ ආපු හින්දා මේ ගන්න ධන එක වත ඍණයේ වර්ගමූලයට අපි maths වලදී දාන අකුරක් simple i කියලා. simple i කියන්නේ imaginary. imaginary කියන්නේ අතාත්විකයි කියන අදහස. හරිද? ඍණයේ වර්ගමූලයට තමයි ඔය i කියලා දාලා තියෙන්නේ. ඒක නිකන් ඔයාලට මම මේවා නෝට් එකේ එවන්නම්. ඍණයේ වර්ගමූලය කියන එක කියනවා තමයි අපි i කියලා i simple i කියලා පාවිච්චි කරන්නේ. හොඳයි. ඔන්න ඔය විදිහට අතාත්වික සංඛ්‍යාත් එනවා. හරිද? ඒ කියන්නේ දැන් ඔයා ප්‍රස්තාරයක් දාහම ඔන්න ඔය වගේ අගයන් වලදී අතාත්වික උත්තර එන්න පටන් ගන්නවා. එතකොට ගණන් වලට දැන් ඕන් ඉස්සෙල්ලාම ගණින සංඛ්‍යාව ඊට පස්සේ පූර්ණ සංඛ්‍යාව ඍණ ගණින සංඛ්‍යාව නැත්නම් ඍණ නිකිලාව පොදුවේ ඔක්කොටම කිව්වා නිකිල කියලා. ඊට පස්සේ අපිට ආවේ මොනවාද? භාග සංඛ්‍යාව ඊට පස්සේ පරිමේය සංඛ්‍යාව අපරිමේය සංඛ්‍යාව ඒ කියන්නේ මූල 2 මූල 3 මූල 7 වගේ ඉලක්කම් නියත පද E5 වගේ අපරිමේය සංඛ්‍යාව ඊට පස්සේ ඒ ඔක්කොලම සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න පුළුවන් හින්දා ඒ ඔක්කොටම කිව්වා තාත්වික සංඛ්‍යා කියලා. දැන් අපි කතා කරනවා සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න බැරි ඉලක්කම් තියෙනවා. අපි ඒවට කිව්වා අතාත්වික සංඛ්‍යා කියලා. පැහැදිලිද? සංඛ්‍යා කියන එක එතකොට අපි දැනගන්න ඕනේ සංඛ්‍යා කියන එක. ඒ කියන්නේ ප්‍රමාණයක් කියන්න පාවිච්චි කරන සංඛ්‍යා කියන එක ඇත්තටම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. හරිද? සංඛ්‍යා කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි තාත්වික සංඛ්‍යා. ඔයාලා මේ අවුරුදු 11ක් 12ක් විතර එක දිගට ඉගෙන ගත්තේ ඔන්න ඔය තාත්වික සංඛ්‍යා කියන කැලේ තමයි. අපි උසස් පෙළදත් අන්තිමේටම වගේ තමයි අතාත්වික සංඛ්‍යා කියන කොටස ඇත්තටම ටිකක් වැඩිපුර ඉගෙන ගන්න සංකීර්ණ සංඛ්‍යා කියලා පාඩමකින්. ඊට පස්සේ ඔයාලට පොදුවේ ඔක්කොම සංඛ්‍යා හම්බ වෙනවා. තාත්වික සංඛ්‍යා අතාත්වික සංඛ්‍යා සේරම. හරිද? right. එතකොට මෙන්න මේක ගැලීම් සටහනක ලකුණු කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. සියලුම සංඛ්‍යා පද්ධතිය අපිට ලකුණු කරන්න පුළුවන් පොඩි ගැලීම් සටහනක මෙන්න මේ විදිහට. අපි ගත්තොත් සංඛ්‍යා කියලා ගත්තොත් එහෙම සංඛ්‍යා ප්‍රධාන කොටස් දෙකයි. හරිද? මේ පැත්තේ අතාත්වික සංඛ්‍යා අපි කියන ඒවාට imaginary numbers. ඊට පස්සේ තාත්වික සංඛ්‍යා real numbers. හොඳයි. ඊට පස්සේ තාත්වික සංඛ්‍යා ආය කොටස් දෙකකට බෙදුනා. අපරිමේය සංඛ්‍යා ඊට පස්සේ පරිමේය සංඛ්‍යා. පරිමේය සංඛ්‍යා වලට දැම්මා q කියලා අකුරක්. අපරිමේය සංඛ්‍යා වලට කිව්වා තාත්වික සංඛ්‍යා වලින් සියලුම පරිමේය සංඛ්‍යා අයින් කරපුවාම එන කුලකය කියලා. හරිද? ඊට පස්සේ පරිමේය සංඛ්‍යා තියෙනවානේ. පරිමේය සංඛ්‍යා ආය කොටස් දෙකකට කරනා අන්ත දශම කොටස් දෙකකටම ඇත්තටම කොටස් තුනකට. ඒක අපි ලියාගමු මේ කොටස් දෙකක් කියලා දාගමු. භාග සංඛ්‍යා නිකිල සංඛ්‍යා කියලා. කරනවා මේ විදිහට භාග නිකිල කියලා. නිකිල වලට දාපු අකුරු තමයි Z අකුර. හරි.
භාග ආය කොටස් දෙකකට කරනවා දශම ඒ කියන්නේ භාග කියන්නේ පොදුවේ දශම කියලා ගත්තොත් එහෙම කරනවා සමාවර්ත දශම අන්ත දශම කියලා. නිකිල කරනවා තුනකට කොටස් තුනකට කරනවා ධන නිකිල බිඳුව ඍණ නිකිල කියලා. හරිද? ඒකේ ධන නිකිල කුලකය වෙනවම ආයෙ ගත්තා පරිමේ මේ දෙක වෙනවම ගත්තා. ඒකට කිව්වා natural numbers කියලා. හරිද? මම හිතන්නේ ඒක බෝඩ් එකේ පේන්නේ නැති ඔයාලට මේ බිඳුවයි ධන නිකිලයි ගත්තා පූර්ණ සංඛ්‍යා කියලා. තාත්වික සංඛ්‍යා අතාත්වික සංඛ්‍යායි දෙකම එකතු වෙලා මොන හරි සංඛ්‍යාවක් හැදුනොත් අපි ඒවට කිව්වා ඒවට අලුතෙන් මාතෘකාවක් කිව්වා ඒවට කියනවා සංකීර්ණ සංඛ්‍යා කියලා. සංකීර්ණ සංඛ්‍යා ඒකට දාන අකුරු තමයි කැපිටල් C ඉඳන් දාන්න. හරිද? අපි කිව්වා සංකීර්ණ සංඛ්‍යා complex numbers C එකට දාන්න ඒකට complex numbers කියලා. හරිද? සංඛ්‍යා කියලා මාතෘකාවක් ගත්තොත් සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න පුළුවන් සියලුම සංඛ්‍යා තාත්වික සංඛ්‍යා එහෙම ලකුණු කරන්න බෑ නා තාත්වික සංඛ්‍යා මේ දෙන්නම එකතු වෙලා හැදුනොත් සංකීර්ණ සංඛ්‍යා තාත්වික සංඛ්‍යාවල පරිමේය සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා කියලා කොටසක් තියෙනවා මම මේවට උදාහරණත් එක්ක මෙවන්නම් ඊට පස්සේ පරිමේය සංඛ්‍යාවේ කොටස් දෙකකට කරනවා භාග දශම කියලා මේ නිකිල භාග කියලා නිකිල කට්ටිය වෙනම සුළු වුණා. ඒ කියන්නේ වෙනම ගැලවිලා ධන නිකිල ඍණ නිකිල බිඳුව වුණා. භාග සංඛ්‍යා කියන කට්ටිය සමාවර්ත දශම අන්ත දශම විදිහට කොටස් වලට කැඩුණා. ඔන්න ඔය විදිහට තමයි ගණිතයේ පාවිච්චි වෙන සියලුම සංඛ්‍යා වෙන් වෙලා තියෙන්නේ. හරිද? මේ සංඛ්‍යා වලින් තොරව කිසිම සංඛ්‍යාවක් ඔයාලට කම්බයින් මැත්ස් වලදී ජීවිත කාලෙදී මාය හම්බ වෙන්නේ නැහැ. මේ කුලක මේ සෙට් වලින් තමයි කොහෙන් හරි ඉලක්කමක් හම්බ වෙන්නේ. හොඳද? මේ වගේ තොර ඉලක්කම් නැත. ඒතොර ඉලක්කම් ගොඩ නැගුණේ එතන අදට පාවිච්චි වෙන මෙන්න මේ ගැලීම් සටහනට එනකම් අදට පාවිච්චි වෙනකම් එන සියලුම ගණන් ආපු විදිය තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉස්සෙල්ලාම ජීවේ පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම් තියෙන සියලුම ඉලක්කම් ටික මෙන්න මේ ගැලීම් සටහනේ නැත්තම් මෙන්න මේ සටහනේ නිරූපණය කරන්න පුළුවන්. පැහැදිලිද? right. ඔය විදිහට ආපු සංඛ්‍යා වලින් ඊට පස්සේ අපි පොඩ්ඩක් මේ සංඛ්‍යා වල මේ දශම ස්ථාන ගැන අනම්මන මේ ගණන් ටිකක් අපි චුට්ටක් හදලා බලන්න. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ සමාවර්ත දශම ගැන. සමාවර්ත දශම, අන්ත දශම. එතකොට සමාවර්ත දශමයක්, අන්ත දශමයක් නොවන්නේ කොහොමද? ඊට පස්සේ ඒවා භාග සංඛ්‍යා විදිහට ලියන්නේ කොහොමද? අන්න ඒවා ටිකක් අපි කතා කරනවා. ඊට අමතරව මේ අපරිමේය සංඛ්‍යාවල කරණි නැත්නම් නිකිල ගැන කතා කරවුවොත් කරණි කියලා කියන්නේ වර්ගමූල සංඛ්‍යා ගැන කතා කරවුවොත් අකිල කරණි සරල කරණි හරිද ස්ක්වයර් රූට් වල මේ තියෙන වර්ග දෙකක් තියෙනවා අකිල කරණි සරල කරණි කියලා. අන්න ඒ වගේ මේ අකිල කරණි සරල කරණි කරන්නේ කොහොමද? ඊට පස්සේ හරය පරිමේය කරන්නේ කොහොමද? ඒ කියන්නේ භාග සංඛ්‍යාවක් විදිහට නැත්නම් භාග සංඛ්‍යාවක වර්ගමූල සංඛ්‍යා තිබ්බොත් එහෙම. කියන්නේ මූල සංඛ්‍යා තිබ්බොත් එහෙම ඒකේ හරය විදිහට වර්ගමූලයක් තිබ්බොත් අපි ඒක හරය කියන්නේ නැතුව ඒක අපි ලවයට ගන්නවා. ඒකට කියනවා හරය පරිමේය සංඛ්‍යාවක් නැත්නම් හරය පරිමේය කරනවා. ඉතින් මේ අන්න ඒ ටික අපි දැන් කතා කරනවා. හරිද කොහොමද එන්නේ මේ දේවල් කරන්නේ කියලා.
ඉස්සෙල්ලාම කතා කරන දේ තමයි මේ පරිමේය සංඛ්‍යා. අපි ඔකට දැම්මේ කැපිටල් Q. හරිද? මේ පරිමේය සංඛ්‍යා පටන් ගන්නේ ඇත්තටම ඔය ආදායම් බෙදනවා කියන සංකල්පෙත් එක. ඒ කියන්නේ භාග සංඛ්‍යා එන්න පටන් ගන්නත් එක්කම තමයි මේ පරිමේය සංඛ්‍යා කියලා මුළු සංඛ්‍යා කුලකයටම. ඒ කියන්නේ අපි කතා කරන හැම ඉලක්කමකටම පරිමේය සංඛ්‍යා රැෂනල් නම්බර්ස්. හරිද? රැෂනල් නම්බර්ස් කියලා කියන්න පටන් ගන්නවා. ඉතින් එහෙම හරිද? ඔය ස්පෙලිංස් බලන්න. රැෂනල් නම්බර්ස්. ඊට පස්සේ ඒක මේ ඕනම පරිමේය සංඛ්‍යාවක් නැත්නම් පරිමේය සංඛ්‍යා කුලකය කියන එක නා අපිට ලියන්න පුළුවන් සාධාරණ විදිහක් තියෙනවා. ඒක තමයි ඕනම පරිමේය සංඛ්‍යාවක් p බෙදීම q කියලා ලියන්න පුළුවන්. ඕනම පරිමේය සංඛ්‍යාවක් p බෙදීම q කියලා ලියන්න පුළුවන්. මේකේ p හා q නැත්නම් p, q p, q කියන දෙන්න නිකිල විය යුතුයි. හා සිම්පල් q මේ q කියන එක නා කොයි වෙලාවක බිඳුව වෙන්න බෑ. හරි. ඕකට පොදුවේ අපි කියනවා ඔන්න ඔය විදිහට හැසිරෙනවා නම් පරිමේය සංඛ්‍යාවක් කියලා කියනවා. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම පුතේ ඉස්සෙල්ලා මම ඔයාලට කිව්වා පහ බෙදීම දෙක කියන්නේ පරිමේය සංඛ්‍යාව. ඇයි ඒ? පහ කියන්නේ නිකිල සංඛ්‍යාවක්, දෙක කියන්නේ නිකිල සංඛ්‍යාවක්. එහෙනම් පහ බෙදීම දෙක කියන්නේ පරිමේය සංඛ්‍යාව. උදාහරණයක් 10 බෙදීම 3 කියන්නේ පරිමේය සංඛ්‍යාවක් තමයි. උඩත් නිකිලක් තියෙනවා, යටත් නිකිලක් තියෙනවා. හොඳයි. ඊට පස්සේ තව ඕන තරම් ඉලක්කම් ගන්න පුළුවන්. 17 බෙදීම 7. ඔය වගේ ඉලක්කම් ඕන තරම් තියෙනවා. පරිමේය සංඛ්‍යා. මේ පරිමේය සංඛ්‍යා ඔයාලා දන්නවා පරිමේය සංඛ්‍යාවක් කිව්වම දැන් ඔන්න කාට හරි කියන්න පුළුවන්. 2 බෙදීම 1. එක පරිමේය සංඛ්‍යාවක් තමයි. හරිද? අපි ඉතින් මේ 2 බෙදීම 1 කියන එක කියලා කෙලින්ම ලියනවා 2යි කියලා. ඒ කියන්නේ සියලුම නිකිල සංඛ්‍යා හැම පරිමේය සංඛ්‍යාවට තමයි අයිති. එතකොට එහෙම බෙදෙන්නේ නැත්තම් මේ වගේ හරියටම පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ නැත්තම් අපි මෙන්න මේ සියලුම දෙනා මෙන්න මේ සෙට් එකම ගන්නවා පොදුවේ දශම සංඛ්‍යා කියලා. හොඳයි. මේ දශම සංඛ්‍යා තමා කොටස් දෙකකට කැඩෙන්නේ අන්ත දශම සමාවර්ත දශම කියලා. හරිද? මේ වගේ හරියටම කෙලින්ම උත්තරයක් එන්නේ නැතුව මේ විදිහට එනවනම් අපි ඒවට කියනවා අන්ත දශම. ඒ කියන්නේ පොදුවේ භාග සංඛ්‍යා, ඒ භාග සංඛ්‍යාවල අන්ත දශම සමාවර්ත කියලා වෙලා ආයේ මේ මෙන්න මේ කට්ටිය ආයේ කොටස් දෙකකට කැඩෙනවා. හරිද? අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. එතකොට දශම ගත්තොත් එහෙම නැත්නම් භාග ගත්තොත් සියලුම භාග දශම කරන්නත් සියලුම දශම භාග කරන්නත් පුළුවන්. හොඳයි. ඒ කියන්නේ භාග සංඛ්‍යා දශම කරන්න පුළුවන්. දශම සංඛ්‍යා අපව භාග කරන්න පුළුවන්. උදාහරණයක් 5 බෙදීම 2 ගත්තොත් එහෙම උත්තරේ එන්නේ 2.5යි. මෙතනින් එවර වෙන හින්දා ඒ කියන්නේ ඉලක්කමකින් එවරයක් වෙනවා නම් අපි ඒවට කිව්වා මෙන්න මේ වගේ ඒවට කිව්වා අන්ත දශම කියලා. අන්තයක් තියෙනවා, සීමාවක් තියෙනවා. අන්තයක්, කෙලවරක් තියෙනවා. හරිද? දැන් උදාහරණයක් ගත්තොත් එහෙම තව එකක් ගමු අපි අය 5 බෙදීම 4 ගන්නකො. 5 බෙදීම 4 ගත්තාම 1.25යි. 5 බෙදීම 8 ගන්නකො. එතකොට කියන්නේ 0.6යි 2.5යි. නේ? හරි. ඔන්න ඔය වගේ ඒ කියන්නේ මේ කෙලවරකින් ඉවර වෙනවා. ආය නවතිනවා. එතනින් ආය ඉවරයි. අන්ත දශම. හරිද? තව අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ වගේ ඒවා.
උදාහරණයක් 10 බෙදීම 3 මම ගත්තේ 10 බෙදීම 3 ගත්තාම 3.3 කියක ඕම් දිගටම යනවා. නිකන් බලන්න 17 බෙදීම 7 කොයි වගේද කියලා. 17 බෙදීම 7 ගත්තොත් එහෙම 4ක් 2යි 14යි ඉතුරු 3යි 30ට 4යි ඉතුරු 2යි 2යි කියන්නේ 20යි 20ට 2යි ඉතුරු 6යි 60ට ගත්තොත් එහෙම 8යි 56යි 4ට එනවා කීයද 4යි 30යි 35යි 5යි ආයෙත් ඉතුරු වෙන 5ක් 50ට 7යි ඉතුරු වෙන එකක් 10ට 3 10ට 1යි නේ ඉතුරු 3යි 30ට 4යි 30ට 4යි තොර 28යි ඉතුරු 2යි දෙකට ආයෙත් එනවා 2යි ඔන්න ඔය විදිහට යනවා. තොර පැහැදිලිව පේනවා මෙන්න මේ කොටස රිපීට් වෙනවා කියලා. මෙන්න මේ කැලල රිපීට් වෙනවා කියලා පේනවා. හරිද? ඉතින් අපි මොකද කරන්නේ? මෙන්න මේ රිපීට් වෙන කොටස තෝරගෙන දැන් මේක නම් 3.3න් රිපීට්. ඒ කියන්නේ මෙන්න මෙතනින් තිතක් තියාගන්න. මේ ගන්න 2.4යි 4යි 2යි 8යි 5යි 7න් රිපීට්. 7න් එකකින් රිපීට්. ආයෙත් පටන් ගන්න. බලන්න මේ සුළු කිරීම ටිකක් චුට්ටක් බලන්න. ඒත් එක්කම මේ අදහස තේරුම් ගන්න පුළුවන් තරම්. මම මේ වෙලාවෙම හදන ගණන් මේවා. හොඳයි? මේ කොටසම ආපහු රිපීට් වෙවි යනවා. අපි මෙන්න මේ වගේ දශම ස්ථාන වලට කියනවා. ඒ කියන්නේ අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන් ඊට පස්සෙන්නේ මේ වගේම කොටසක්. ඊට පස්සෙන්නේ ඒ වගේම කොටසක් කියලා. දැන් මෙයාගෙන 3 ඉලක්කම්මයි එන්නේ කියලා. පැහැදිලි? ඒතකොට මෙන්න මේ වගේ දශම ස්ථාන වලට කියනවා පොදුවේ අපි සමාවර්ත දශම කියලා. දැන් මම කියවනේ දැන් දශම සංඛ්‍යා ඒ කියන්නේ භාග සංඛ්‍යාව දශම කරන්න පුළුවන් නම් දශම සංඛ්‍යාවක් භාග කරගන්නත් පුළුවන් වෙන්න බෑ. පැහැදිලිද? භාග සංඛ්‍යාව ඒ කියන්නේ දශම සංඛ්‍යාව භාග කරන විදිය තමයි දැන් කතා කරන්නේ. මේක වැඩිය මම හිතන්නේ ඕ ලෙවල් වලදී වලක් ඉගෙනගෙන නැහැ. අපි බලමු කොහොමද භාග සංඛ්‍යාව දශම කරන්නේ කියලා. සරලයි. හරිද? දැන් අන්ත දශම ගත්තොත් එහෙම දැන් අපිට ආවා 2.5 කියන එක කියන 2.5 උත්තරේ දන්නවා. එතකොට අපි කරන්නේ කොහොමද? 2.5 කියන එක කෙනාගේ තේරුම 2.5 කියන්නේ 25 බෙදීම 10යි. දශම කියන්නේ ඒකනේ 25 බෙදීම 10යි. මේක තව චුට්ටක් සුළු කරලා 5 කරන් කියපුවා 5 2යි 5 5යි 5 බෙදීම 2යි. ඇත්තම මහා ලොකු දෙයක් නෙමෙයි. දැන් අපිට තිබ්බා 1.25 තිබ්බා. ඒ කියන්නේ 125 බෙදීම 100. දශම ස්ථාන දෙකක් පන්නවොත් හරේනුත් දශම ස්ථාන දෙකක් පන්නලා උත්තර දාන්න. පැහැදිලි? එතකොට ඒක ලියන්න පුළුවන් 25 ආරච්චියක් කරන කපොත් 25 ඒවා 5යි 25 ඒවා 4යි. එතකොට 5 බෙදීම 4යි. දශම සංඛ්‍යාවක් කොහොමද භාග සංඛ්‍යා කරන්නේ කියලායි කතා කරන්නේ. ඊට පස්සේ අපි ගත්තා 0.6යි 2යි 5 තිබ්බොත් එහෙම කොහොමද ඒක කරන්නේ? දශම ස්ථාන 3ක් තියෙනවානේ 1 2 3 කියලා 0.6යි 2යි 5ම ලියලා එකනේ තියෙන්නේ මේක 1යි 2යි 3ක් පන්නනවායි කියලා කියන්නේ මෙතන ඉඳලා මේ දශම ස්ථාන 1යි 2යි 3ක් මේ පැත්තට පන්නගෙන යන්න ඕනේ. ඒතකොට 625 බෙදීම 1000 හරිද? එතකොට 25 අර චක්‍රයෙන් කපමුද? 25 අර චක්‍රයෙන් කපනවට වඩා 125න් කැපුවොත් 125 ඒවා 5ක් තිබ්බා 125 ඒවා 8ක් තියෙනවා. ඒතර 5 බෙදීම 8යි. හරි. ඔහොම මේ විදිහට අන්ත දශමයේ වන ටක් ගාලා වෙලා සුළු කරන්න පුළුවන්. ඒවා වල දන්නව ලොකු අමාරුකුත් නැහැ. අන්ත දශම කොහොමද භාග සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කියලා. සමාවර්ත දශම ලියන එක තමයි වැඩේ තියෙන්නේ. කොහොමද සමාවර්ත දශමයක්
සමාවර්ත දශමයක් කොහොමද මේ භාග සංඛ්‍යාවක් විදිහට ලියන්නේ කියලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගන්නකො 3.333 කියකි ඔහොම දිගට යනවා. හරිද? දැන් ඔයාලට ඕන කාට හරි කියන්න පුළුවන් රයිට්. එහෙනම් මම මේක උඩ යටයි දෙකම 10න් වැඩි කරන්නම්කෝ කියලා. එතකොට 33.333 කියනවා යට බෙදීම 10. ඒත් උඩ එක්කෙනා සාම සමාවර්ත ගතියෙන් තියෙන. දශම ස්වරූපයෙන් තියෙන. අපිට ඕනේ දශම ගතිය නැති කරගන්න. පැහැදිලි? මම කොහොමද මේ දශම ස්ථාන ගතිය නැති කරගන්නේ? බලන්න කරන්නේ. තුනයි දශම 3.333 කියකේ ඔහොම යන එක්කෙනා මම ගන්නවා x කියලා. හරි x කියලා ගන්න. x කියලා අරගෙන පුතේ මම මෙන්න මේ x කියන එක්කෙනා x කියන එක්කෙනාගේ දශම ස්ථානවල පුනරාවර්තනය. කියන්නේ ආපහු යෙදෙන කොටස. ආපහු යෙදෙන කොටස වෙන්නේ මේකෙදි නම් තුනේ ඉලක්කමනේ. මේක එක තුනේ ඉලක්කමක් තමයි හැම වෙලාවෙම යෙදීගෙන දිගටම යන්නේ. ඒකින්ද මම එක ඒකකයක් එක පුනරාවර්තනය එකම එක්කෙන එක අගයක් නම් දිගටම වැඩි වෙවි යන්නේ 10 පළවෙනි බලෙන්. ඒ කියන්නේ 10න් වැඩි කරනවා. මම 10න් වැඩි කරනවා. එතකොට මට එනවා 33.333 කියක නොහොම. හොඳද? දැන් මට මොකද කරන්න පුළුවන්? මම මෙන්න මේ වගේ දෙයක් කරනවා. මේකට 1 කියලා දාලා මේකට 2 කියලා දාලා මම මේකේ දෙකේ ඉලක්කමෙන් 1 අඩු කරනවා. හරිද? ඒ කියන්නේ දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අඩු කරනවා. අඩු කරපුවම බලන්නකෝ 10x ගෙන් x අඩු කරපුවාම 9x එන්නේ. හරිද? මෙතන 9x එන්නේ. ඒක අවුලක් නැහැ. මේ පැත්තේ බලන්න 33.333 ගගා ඔහොම